හරි. අද මම පෙන්නන්නේ Acmis HRM එකේ payroll part එක විතරක් කරන කම්පැනි එකක් ඒ අදාළ process එක කරන්න කොහොමද කියලා තමයි මම අද පෙන්නන්නේ. ඒතර ඒකෙදි අපි මුලින්ම කරන්න ඕනේ setting ගිහිල්ලා payroll configuration ගිහිල්ලා users set up කරගන්න ඕනේ. ඒතර මේකෙදි payroll configuration ඇවිල්ලා create user ඇවිල්ලා එතන තියෙනවා user role එකයි user list එකයි. ඒතර මෙතනින් අපිට පුළුවන් user list එකට ගියා නම් මෙතන පල්ලෙහාට ඇවිල්ලා user කියන තැනට ඇවිල්ලා new එකට ඇවිල්ලා මෙතන පුළුවන් අලුත් user කෙනෙක් ඉන්නවා create කරගන්න. ඉතින් අපිට name එක දීලා එතකොට user type එක admin ද user type ද කියලා දීලා ඒ වගේම user role එකක් අපිට හදාගෙන ඉන්නත් පුළුවන්. ඒතර දැනට හදලා තියෙනවා administrator ඒ වගේ user role ටිකක් හදලා තියෙනවා. ඒතර user role කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙතන user permission ටික. ඒ වගේම password එකක්. ඊට පස්සේ ඒ password එකම ආයෙ දෙන්න ඕනේ. එතකොට මෙතෙද්දී අපි user role එකක් මුලින් හදාගෙන ඉන්න ඕනේ. user කෙනෙක් setup කරන්න කලින්. එතකොට ඒකෙදී අපි ආයෙ setting වලට ගිහිල්ලා payroll configuration ගිහිල්ලා එතන user role කියන එකට එන්න ඕනේ. එතකොට මෙතනින් දැනට තියෙනවා super admin type එකේ user role එක ඊට පස්සේ administrator ඊට පස්සේ user කියන type එකේ user role එක. එතකොට අපිට අලුත් user role එකක් ඕන නම් මෙතන new එකට ගිහිල්ලා මෙතනින් අලුත් user role එකක් create කරගන්න පුළුවන්. එතකොට මෙතනින් නම දීලා description එක දීලා මෙයාට දෙන permission ටික ටික් කරන් ඉන්න පුළුවන්. save කරගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ආයෙ setting වලට ඇවිල්ලා payroll configuration ඇවිල්ලා create user ඇවිල්ලා user list එකට ඇවිල්ලා user create කරද්දී අපිට පුළුවන් මේ user role එක මෙතනින් assign කරගන්න. හරි. ඒ මම කියලා දුන්නේ මුලින්ම user කෙනෙක් setup කරන විදිය. ඊගාවට අපි කරන්න ඕනේ මේකට දාලා master file එක setup කරගන්න ඕනේ. එතකොට master file එක තියෙන්නේ මෙතන general information කියන එකේ. එතකොට මේකේ මුලින්ම තියෙනවා bank and branch කියලා. එතකොට මෙතන අපේ සාමාන්‍ය system එකේ ඔක්කොම වගේ import කරලා තියෙන්නේ අලුතින් bank එකක් හරි branch එකක් හරි මේකේ එකක් තියෙනවා අපිට පුළුවන් මෙතන bank කියන එකට ගිහිල්ලා new කියන එකට ගිහිල්ලා මෙතන bank code එක type කරලා ඊට පස්සේ bank name එක type කරලා save කරගන්න. ඒ වගේම මේකට දාලා branch එකක් තියෙන පුළුවන්. එතන branch කියන තැනට ඇවිල්ලා new කියන එකට ඇවිල්ලා අපිට පුළුවන් අර අපි කලින් දාගත්ත bank එකේ name එක select කරලා මුලින්ම ඊට පස්සේ ඒකට දාලා branch code එකක් තියෙන පුළුවන්. ඒතකොට branch code එක දීලා branch name එක දෙන්න පුළුවන්. එතන තමයි active කියන එකක් දෙන්න ඕනේ. හරි. ඊගාව master file එකේ තියෙන bank deduction කියන එක. එතන මෙතන සාමාන්‍ය bank deduction කියලා යන්නේ employee ගේ personal loan එක. ඒ කියන්නේ company දෙන්න නැති loan තියෙනවනේ. ඒ වගේ external loan එකක් තියෙනම් අපිට පුළුවන් මෙතන ඒ අදාළ employee ගේ deduction ටික add කරලා තියාගන්න. ඒකට එයා කියන්න පුළුවන් මෙහෙම salary එක මෙහෙම අඩු වෙන විදියට හදලා දෙන්නයි කියලා. අන්න ඒ වගේ deduction තියෙනම් අපිට පුළුවන් මෙතන මේ bank deduction කියන master file එකෙන් හදාගන්න. ඊගාවට තියෙන department කියන master file එක. එතන මෙතෙන්දී අපි setup කරගන්නේ company එකේ තියෙන department ටික. ඒතර තව අලුත් department එකක් තියෙනවා මෙතන new කියන තැනට ඇවිල්ලා අදාළ department name එක දීලා අපිට පුළුවන් save කරගන්න. ඊට පස්සේ තියෙන්නේ designation කියන master file එක. එතකොට designation තව අලුත් designation තියෙනවා අපිට පුළුවන් මෙතනින් designation කියන තැනට ඇවිල්ලා new කියන තැනට ඇවිල්ලා අලුත් ඒ අදාළ designation එක setup කරගන්න. ඔය විදිහට හදාගන්න පුළුවන්. හදලා අපි save කරගන්නවා. ඊට පස්සේ තියෙන master file එක තමයි employee type කියන එක. එතකොට employee type තියෙන්න පුළුවන් company එකේ. එතකොට permanent probation වගේ training කියලා type තියෙන්න පුළුවන්. ඊට අමතරව තව අලුත් එකක්වත් මෙතන type කියන තැනට ඇවිල්ලා new කියන තැනට ඇවිල්ලා අපිට පුළුවන් මෙතන අලුත් එකක් ඕන add කරගන්න. ඊගා master file එක තමයි fix edition කියන එක.
එතකොට ෆික්ස් එඩිෂන් ෆික්ස් ඇලවන්සස් කියන එක කම්පැනි එකේ තියෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මෙතනින් මේක සාමාන්‍යයෙන් මාසෙන් මාසට ඇඩ් වී යන ඇලවන්ස් එකක්. ඒ කියන්නේ ස්ථාවර. එතකොට මෙතනින් තව අලුත් ෆික්ස් එඩිෂන් එකක් තියෙනම් නිව් කියන තැනට ඇවිල්ලා ෆික්ස් එඩිෂන් නේම් එක දීලා amount එක දීලා සේව් කරගන්න පුළුවන්. හරි. ඊගවට තියෙන්නේ ෆික්ස් ඩිඩක්ෂන් කියන එක. ඩිඩක්ෂන් එකත් ඇඩිෂන් එක වගේ තමයි. ඇඩිෂන් එකේදී ඇඩ් වෙවි යනවා. ඊට පස්සේ ඩිඩක්ෂන් එකේ මාසෙන් මාසෙ අඩු වෙන එකක් එන්නේ. ඒතර මේකෙදි තව අලුත් ඩිඩක්ෂන් එකක් තියෙනවා. මෙතන නිව් කියන එකට ඇවිල්ලා අපිට පුළුවන් අදාළ ඩිඩක්ෂන් නේම් එක දීලා amount එක දීලා සේව් කරගන්න. ඊගාව මාස්ටර් ෆයිල් එක තමයි ජොබ් කැටගරි කියන මාස්ටර් ෆයිල් එක. ඒතර මේකෙදී අපි නිකන් අලුත් ජොබ් කැටගරි එකක් හදාගෙන යමු. නිව් කියන එකට ඇවිල්ලා එතකොට මේකෙදී අපි ඒක දාගමු ඩ්‍රයිවර් කියලා. ඩ්‍රයිවර් කියලා දාලා එතකොට මෙතන සාමාන්‍යයෙන් no pay කියලා දාන්නේ දවසට වැඩ කරන පැය ගාන. උදාහරණ පැය 8ක් කියලා. ඊට පස්සේ මාසෙට වැඩ කරන දවස් ගාන. එතකොට මෙතන සාමාන්‍යයෙන් no pay කැල්කියුලේට් වෙන්නේ මෙන්න මේ දෙක මේ මොකද්ද සලකා බලලා. ඒතකොට සාමාන්‍යයෙන් no pay rate එක තීරණය වෙන්නේ මේක පදනම තමයි සාමාන්‍යයෙන්. ඊට පස්සේ late attendance කියන එක. ඒතකොට late attendance වලටත් අපි සාමාන්‍යයෙන් මෙතන වැඩ කරන දවස් ගානයි වැඩ කරන හවස් ගානයි වැඩ කරන දවස් ගානයි තමයි දාගන්නේ. ඒකට early departure ඒකටත් ඒ වගේ තමයි. වැඩ කරන හවස් ගානයි වැඩ කරන days ගානයි දාලා අපි save කරගන්නවා. එතකොට මේක අපිට ඉස්සරහට තමයි ඕන වෙන්නේ මේක අර no pay එකේ rate එක ඊට පස්සේ late attendance වල rate එක ඒ වගේම early departure rate එක calculate කරගන්න ඕනේ හතර මෙතන මේ hours ගානයි days ගානයි දාගන්නේ. එතකොට ඒක අපිට ඕන වෙන්නේ ඉස්සරහට. ඒ වගේම ඊගාව මාස්ටර් ෆයිල් එක තියෙනවා loan master ෆයිල් එක. එතකොට මෙතන අපි සාමාන්‍යයෙන් loan එකක් විදිහට දාගන්නේ company ඉදන loans ටික. අලුත් loan එකක් આવත් මෙතන අපිට loan name එක දීලා ඊට පස්සේ type එක දෙන්න පුළුවන් balance reducing the straight line කියලා දීලා save කරගන්න පුළුවන්. හරි. ඊගාව මාස්ටර් ෆයිල් එක තියෙන්නේ plant කියන මාස්ටර් ෆයිල් එක. ඒතර මෙතෙන්දී අපි plant කියලා සාමාන්‍ය setup කරගන්නේ company එකේ තා branch එකක් තියෙනවා. අන්න ඒ වගේ branch එකක් තියෙනම් අපිට පුළුවන් මෙතන එක setup කරගන්න. හරි. ඊගාව මාස්ටර් ෆයිල් එක තියෙන්නේ variable addition කියන එක. ඒතර variable additions තියෙනවා නම් ඒ කියන්නේ variable analysis තියෙනවා අපිට පුළුවන් මෙතන setup කරගන්න. fix නොවන variable addition ටික. හරි. ඊගාවට තියෙන්නේ variable deduction කියන master file එක. එතකොට variable අලුත් deduction එකක් આવත් අපිට පුළුවන් deduction කියන එකට ගිහිල්ලා new කියන එකට ගිහිල්ලා මෙතනින් අදාළ deduction එක දීලා save කරගන්න. එතකොට මේ කරන්න අපි මුලින්ම අදාළ master file එක setup කරගෙන එක තමයි මේ තාම කරන්නේ. ඊගාවට තියෙනවා live type කියන master file එක. එතකොට live type එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් අපි live එක apply කරද්දී දෙන්න ඕන days ගන්න අපිට පුළුවන් මෙතන setup කරලා තියාගන්න. අපිට මේක change කරගන්න ඕනොත් මෙතනින් අපිට දවස් ගන්න වෙනස් කරගන්න පුළුවන්. පොර 2යි කියලා දුන්නොත් ඒ employee දවස් දෙකකට කලින් අනිවාර්යෙන් annual leaves එකක් request කරලා තියෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දෙයක් තමයි මෙතනින් එන්නේ. හරි. ඊගාව master file එක තියෙන්නේ overtime master file එක. එතකොට මේකෙදිත් දැන් අපි අර job category එක select කරගද්දි no pay එකට දාලා දවස් ගාණක් ඒ වගේම හවස් ගාණක් දාගත්තනේ. එතකොට මේකෙදිත් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ අපි අලුත් OT type එකක් හදාගමු. මම ආයෙත් normal OT කියලා හදාගමු. එතන මෙතන rate එක කියලා දාන්න අපි සාමාන්‍යයෙන් අදාළ ඒ employee ගේ hourly rate එක වැඩි වෙන්න ඕනේ කීයෙන්ද? සාමාන්‍යයෙන්
එකකින් වැඩි වෙනවා නම් සාමාන්‍යයෙන් ඒක OT එකක් නෙවෙයි. 1.5න් වැඩි වෙනවා නම් ඒක normal OT එකක්. ඒකට සාමාන්‍ය double OT කියලා කියන්නේ දෙකකින් වැඩි වෙනවා. triple OT කියලා කියන නම් අපි 3න් වැඩි කරනවා. හරි මම එතකොට මෙතන normal OT එක හදාගෙන ඒක නිසා 1.5න් වැඩි කරනවා. ඒ වගේම මෙතන අපි හවස් කියලා දාන්නේ සාමාන්‍යයෙන් වැඩ කරන හවස් ගාන මම 8යි කියලා දානවා. ඒ වගේම මාසෙට වැඩ කරන දවස් ගාන දවස් 25 කියලා දානවා. එතන මෙන්න මේක පදනම් කරගෙන තමයි මේ OT යාගේ OT rate එක calculate වෙන්නේ. ඒ නිසා තමයි මේකේ setup එකක් හදාගන්නේ. එහෙම දාලා අපි save කරගන්නවා. ඊට පස්සේ තියෙනවා special allowances special deduction. එතකොට මේ දෙකම එච්චර වැදගත් නෑ මේක අපි අර requirement එක change වෙන master file දෙකක්. ඊගාවට තියෙන nationality කියන එක. ඒකත් එච්චරම වැදගත් නැති master file එකක්. ඊගාග country district electorate ඒකට ගියොත් අපිට අදාළ country එක select හදාගන්න පුළුවන් district කියන එක දාගෙන තියාගන්න පුළුවන්. ඊට පස්සේ electorate එයාගේ ඡන්ද බල ප්‍රදේශය. ඒ වගේ master file එකකුත් තියෙනවා. ඊගාවට performance criteria. එතකොට මේ කට්ටියට performance අනුව salary එක ගෙවන්න පුළුවන්. ඒතර අපිට පුළුවන් මෙතනින් performance එකක් හදාගෙන තියාගන්න. ඊගාව master file එක තියෙන්නේ employee training type එක. එතකොට training type වර්ග තියෙන්න පුළුවන්. ඒ වගේ අලුත් training type එකක් આવත් මෙතන new කියන එකට ගිහිල්ලා අපිට හදාගන්න පුළුවන්. ඊගාවට තියෙනවා QB translist කියන එක. ඒක එච්චර අවශ්‍ය නැහැ. ඊගාවට තියෙනවා asset master file එක. එතකොට මෙතන asset කියලා අපි සාමාන්‍යයෙන් හදාගන්නේ employee-ට item දෙන්න පුළුවන් phone එකක්, lap එකක්. අන්න ඒ වගේ item තියෙනවා මෙතනින් setup කරගන්න පුළුවන්. හරි එතකොට අපි මුලින්ම master file ටික enter කරලා ඉවරයි. ඒක අපි enter කරගත්තේ general information ගිහිල්ලා මෙන්න මෙතනින් තමයි enter කරගත්තේ. ඊගාව අපි කරන්න ඕනේ employee කෙනෙක් create කරගන්න එක. එතකොට ඒක අපි කරන්න ඕනේ මේ employee ගිහිල්ලා employee profile කියලා එන්න ඕනේ. ඒතර අලුත් employee කෙනෙක් ආවත් අපිට පුළුවන් මෙතන file එහාට ඇවිල්ලා employee කියන එකට ඇවිල්ලා new කියන එකට ගිහිල්ලා ඒතර අපිට මෙන්න features ටික enter කරගන්න තියෙනවා. ඒතකොට මුලින්ම employee ID එකක් දෙන්න ඕනේ. ඒතර මම දෙනවා 113 කියලා. ඊගාවට title එක මොකද්ද? ඊගාවට initial දාගෙන ඕනේ. ඊගාවට first name එක මොකද්ද මෙයාගේ? ඊගාවට middle name එකක් තියෙනම් එක දානවා. ඊගාවට last name එක gender එක region එක ඊගාව nationality එක අපි ශ්‍රී ලංකන් කියලා select කරගන්නවා. මෙයාගේ birthday ඊගාවට marital status එක ඒ වගේම phone number. හරි තව phone numbers ඕනනම් දාගන්න පුළුවන් අපිට. ඒ වගේම email address එකක් තියෙන එක දාගන්න පුළුවන්. ඒ වගේම NIC number එක. ඒ වගේම photo එකක් වුණත් අපිට add කරලා තියාගන්න පුළුවන්. මෙතන add photo ගිහිල්ලා ඒ වගේම මෙයාගේ address details දාගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මම එනවා ඊගාව tab එකට. employment details කියන tab එකට. එතකොට ඒකෙදී department එක අපි අතන master file එකෙන් හදාගෙන ආපු department list එක තමයි මෙතන load වෙන්නේ. ඒතකොට department එක select කරලා ඊට පස්සේ තියෙනවා job category කියන field එක. එතකොට ඒකෙදිත් අපි කරන්නේ සාමාන්‍යයෙන් අපි master file එකෙන් හදාගෙන ආපු job category තමයි මෙතන select කරගන්නේ. ඒතකොට designation කියන එකත් එහෙමයි. ඒකට master file එකෙන් හදාගෙන ආපු designation එක තමයි මෙතන select කරගන්නේ. ඒතකොට plant එක මේන company එක මොකද්ද? ඒ වගේම employee type එක මොකද්ද? permanent එක නේද, profession එක නේද, training එක නේද? profession එක නම් ඒකට අදාළ period එකක් දාන්න පුළුවන්.
ඊගාවට ෂිප්ට් එක අවශ්‍ය නැහැ අපිට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ පේමන්ට් මෝඩ් එක දාගමු කෑෂ් කියලා. හැබැයි බැංක් ට්‍රාන්ස්ෆර් දානවා නම් එතකොට පල්ලෙහා මේ බැංක් ඔප්ෂන් කියන එක එනේබල් වෙනවා. ඒතර අපිට පුළුවන් මෙතන මෙයාගේ බැංක් ඩීටේල්ස් ටික දාගන්න. ඒතර බ්‍රාන්ච් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ වගේම account number එක. හරි ඊගාවට තියෙනවා මෙයාගේ date of ඒ කියන්නේ මෙයා join date එක මෙයාගේ දාගමු ගිය මාසේ වගේ. ඊගාවට deactivate ඒවා දැම්ම අවශ්‍ය නැහැ. terminate වෙන දැම්ම අවශ්‍ය නැහැ. permanent date එක දැම්ම අවශ්‍ය නැහැ. ඊගාවට gratuity calculation date එක මේ date ටික දැම්ම දාන්න අවශ්‍ය නැහැ. ඊගාවට අපි යනවා payment details කියන tab එකට. හරි ඒක එතකොට අපි දාගන්න ඕනේ මෙයාගේ basic salary කීයද කියලා. ඒ වගේම budget allowance එක කීයද කියලා. ඒ වගේම මෙතන allocation කියලා තියෙනවා මෙයාට no pay එක allow වෙනවා. ඒ වගේම late attendance. ඒ වගේම early departure. stamp duty එක EPF allow වෙනවා. ETF allow වෙනවා. pay එක මෙයාට හැදෙන්න ඕන නම්. ඒ වගේම මෙයා ඉන්න act එක මොකක්ද? shop and office tax ද නැත්නම් wages board act කියලා අපි ඉතින් select කරගන්න ඕනේ. ඊගාවට මෙතන මේ number of working days එක අනිවාර්යෙන් දාන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ EPF number එක. ඒ වගේම tax number එක තියෙන එක දාගන්න පුළුවන්. ඒතර මෙතන තියෙන්නේ screen calculation office act එකටයි wages board act එකට යනවා වෙනස් වෙන මේ calculation එක. දැන්ට තියෙන මේ shop and office sector වෙන calculation එක. හරි. ඊගාව tab එකේ තියෙනවා OT කියන tab එක. ඒතර ඒකෙද අපිට පුළුවන් අතන master file එකෙන් හදාගෙන ආපු OT එක දාගන්න. ඒතර මම හදාගෙන ආපු OT එක තමයි normal OT කියන එක. ඒක අපි නිකන් assign කරගෙන ඉන්න තියෙන්නේ. ඒතර මෙයාට මේ OT කියවන්නේ මේ normal OT කියන එකට තමයි මෙයාට OT කියවන්නේ. ඊගාවට තියෙනවා fixed allowance කියන. ඒතර මෙතනත් එහෙම අපි අර කලින් master file එකෙන් හදාගෙන ආපු fixed allowance එක තමයි මෙතෙන්ට add වෙන්නේ. මම ඊට පස්සේ අදාළ amount එකත් එක්ක load කරලා පෙන්නනවා. ඒතර අපි මේක එතන add කරාට පස්සේ මේක මාසෙන් මාස 5000 ගාන add වෙවි යනවා. ඉතින් අපි ආයි add කරන්න දෙයක් නැහැ මේ fixed allowance කියන එක. ඒ වගේම fixed deduction කියන එක. ඒතර ඒකත් එහෙමයි. අපි මේ කලින් අර master file එකෙන් හදාගත්ත යාපු fixed deduction එක තමයි මෙතෙන්ට load වෙන්නේ. ඒතර මේකත් මේ 2500 මාසෙන් මාසෙට deduct වෙවි යනවා salary එකකින්. මේක අපි 2500 ගානේ අඩු කරන්න යන දෙයක් නැහැ. ඊගොඩ තියෙනවා bank කියන එක. ඒතර මෙතන සාමාන්‍යයෙන් අපි bank කියලා දාන්නේ අර මම කලින් කතා කරපු employee external deduction එකක් තියෙනවා. ඔය vehicle lease වගේ ඒ වගේ එකක් තියෙනවා අපිට මෙතනින් දාගන්න පුළුවන්. හරි. ඊගොඩ special allowance කියන එකයි deduction කියන එකයි එච්චරම අවශ්‍ය නැහැ. ඔය ටික දාලා save කරගන්න තියෙන්නේ. හරි. එතකොට මේනේ අපි හදපු employee. හරි. ඊගාවට අපි කරන්න ඕනේ මේකේ salary setup එක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ salaries ටික හැදෙන්න කොහොමද? එතකොට ඒකද අපි කරන්න ඕනේ setting වලට ඇවිල්ලා payroll configuration ඇවිල්ලා මේ salary setup කියන එකට එන්න ඕනේ. ඉතින්දි මම select කරගන්නවා අර මම හදාගෙන ආපු job එක තමයි ඉන්නේ. එතන මම මුලින්ම job category select කරගන්නවා ඊට පස්සේ salary type එක. එතන gross එක හැදෙන්න ඕන කොහොමද කියලා තමයි මෙතනින් අපි හදාගන්න යන්නේ. දැන් ටික හැදිලා නැහැ. එතකොට මෙතන අපි මෙතෙන්ට ඇවිල්ලා double click කරලා ඊට පස්සේ මෙයාගේ drop down එකකින් මේ ටික load වෙනවා. ඊට පස්සේ අපි මෙතන select කරගන්නවා අදාළ gross එක හැදෙන්නේ කොහොමද? මම දාගන්න දැනට basic එක budget allowance එක. ඒතර මෙයාට තව no pay එහෙම අඩු වෙලා තියෙනම් ඒව දාගන්නත් පුළුවන් මෙතනින්. ඒ වගේම අපි අතන
මාස්ටර් ෆයිල් එකෙන් හදාගෙන ආපු එලවන්ස් ලිස්ට් එක තමයි මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ ෆික්ස් එඩිෂන් ටික, වේරියබල් එඩිෂන් ටික ඒවා තමයි මෙතෙන්ට ලෝඩ් වෙන්නේ. ඒවත් එනවා නම් ඉතින් සිලෙක්ට් කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රොස් එක හැදෙන විදිහ තමයි මම මේ කියන්නේ. ඒ වගේම ඩිඩක්ෂන් තියෙනවා. ඩිඩක්ෂන් උත් තියෙනවා අපිට පුළුවන් මෙතන වේරියබල් ඩිඩක්ෂන් ඒ වගේම ෆික්ස් ඩිඩක්ෂන් අන්න ඒ වගේව තියෙනවා නම් අපිට පුළුවන් මෙතනින් හදාගෙන එන්න. ඒකට ඒවත් අඩු වෙලා තමයි මෙයාගේ ග්‍රොස් සෙල් එක හැදෙන්නේ. හරි. ඒකට මම දැන්ට දාගෙන ඉන්නේ බේසික් එක බජට් රිලවන්ස් එකයි. ඒක දාලා සේව් කරන් ඉන්නවා. ඊට පස්සේ අපි ආයේ මෙයාගේ තව සෙල් ලිස්ට් තියෙනවා. ඒවා සෙටප් කරන් ඉන්නවා අනිවාර්යයෙන්. තව තියෙනවා නෝ පේ සෙල් එක. ඒතර අර කලින් කිව්වා වගේ ග්‍රොස් එක වගේම තමයි මම මේකට දාගන්නේ බේසික් එකයි බජට් රිලවන්ස් එකයි එකතු වෙලා තමයි මෙයාගේ නෝ පේ එකේ අදාළ සෙල් එක හැදිලා ඒ අදාළ ඩිඩක්ට් වීම වෙන්නේ. ඒ වගේම මෙයාට ඇඩිෂන් තියෙනම් අර කලින් කිව්වා වගේ ඩිඩක්ෂන් තියෙනම් ඒවත් දාගෙන තියන්න පුළුවන්. හරි. එතකොට මම මේ හදාගත්තේ නෝ පේ සෙල් එක. ඊට පස්සේ තියෙනවා EPF සෙල් එක. එතකොට EPF සෙල් එකත් ඒ විදිහටම හදාගෙන යනවා. PE සෙල් එක. ඒ වගේම OT සෙල් එක හදන්න ඕනේ නැත්නම් අදාළ කැල්කියුලේෂන් එක වෙන්නේ නැහැ. බේසික් එකයි බජට් එකයි එකටත් දාගන්න. ඒ වගේම මෙයාට ඩිපාර්චර් කැල්කියුලේට් වෙන්න ඕන. ඒකට ඒක අදාළ සෙල් එකක් තියෙනවා. ඒ සෙල් එක අනුව තමයි ඩිඩක්ෂන් එක හැදෙන්නේ. බේසික් එකයි බජට් එකයි එකටත් දාගන්න. ඊට පස්සේ ලේට් සෙල් එක. ඒකට මම බේසික් එකයි බජට් එක දාගන්නවා. හරි. එතකොට මම සැලරි ලිස්ට් එක සෙටප් කරලා ඉවරයි ජොබ් කැටගරි වයිස්. අපි හදා ගන්න ඕනේ. මම මේ ඩ්‍රයිවර් කියන එකට ආවොත් ඉතින් ආයි අපි ගිහලා බැලුවොත් ඉතින් අපිට මෙතන පෙන්නනවා අපි හදාගත්ත විදිය. ඊගාවට આવොත් නෝපේ සෙල් එකේ EPF ඔය විදියට අපිට පෙන්වනවා අපි කලින් හදාගත්තේ මෙතන ටික් වෙලා. හරි. එතකොට සෙල් ලිස්ට් එක සෙටප් කරලා ඉවරයි. හරි. ඊගාවට අපි කරන්න ඕනේ මේක තව තියෙනවා account setup එක. එතකොට මේ account setup එක අපිට ඕන වෙන්නේ අපේ අදාළ ෆයිනල් සැලරි එක සමරියක් විතර අරගෙන ඒක ජර්නල් එන්ට්‍රි එකක් විතර අරගෙන අපිට පුළුවන් ඒක QB එකට ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට මේ විදිහට මෙතන මම ජර්නල් එන්ට්‍රි එකක් තමයි මෙතන හදාගෙන තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි මම QB එකට ට්‍රාන්ස්ෆර් කරන්න ඉන්නේ. එතකොට ඒක තමයි මෙතනින් එන්නේ. එතකොට create account කියන එක link වෙන්නේ මේ account setup එකත් එක්ක. ඊගාවට තියෙනවා email configuration එක. එතකොට අපිට මේක ඕනේ එන්නේ payslip එකකින් email එක යවන්න නම් මේ email configuration කියන එක අවශ්‍ය වෙනවා. හරි. ඊගාවට තියෙනවා notification setup එක. notification අපිට setup කරගන්න පුළුවන් birthdays වලට, profession වලට, resignation වලට, retirement වලට. ඒත් අපිට පුළුවන් මෙතනින් notification period එක කීයද කියලා දාගන්න. සාමාන්‍යයෙන් birthdays වලට නම් අවුරුද්දකට කලින් වගේ දාගන්න ඕනේ. ඒ වගේම profession වලට මාස 6ට වගේ දාගන්න ඕනේ. ඒ වගේ දාගන්න ඕනේ. දාලා save කරගන්න තියෙනවා. ඊගාවට තියෙනවා pay setup එක. ඒතර අර කලින් අපි හදාගත්ත job category එකට දාලා අපි pay setup එක කරන් ඉන්න ඕනේ. ඒ අදාළ employee ට pay allow වෙනවා නම් එතන driver කියන select කරගත්තා ඊට පස්සේ
මෙයාගේ සැලරි රේන්ජ් එක කීය වෙද්දිද pay කැපෙන්න ඕනේ කියන එක දාගන්න ඕනේ. එතකොට මේ අතර මෙයාගේ සැලරි එක තියෙනම් gross salary එක තියෙනම් අනිවාර්යෙන් මෙයාට 100%ක් කැපිලා ඊට පස්සේ මෙන්න මේ ගාන අඩු වෙනවා. ඒකත් අපි සේව් කරන් එනවා. හරි එතකොට අපි setup ටික ඔක්කොම අය කරගෙන ඉවරයි. salary setup එක ඒ වගේම pay setup එකේ අවශ්‍යම දේ කරගෙන ඉවරයි. හරි ඊගාවට මම කියන්නම් මේකේ මෙයාට leaves හදන්නේ කොහොමද කියලා. එතකොට අපි attendance configuration ඇවිල්ලා මෙතන leave configuration කියන එකට එන්න ඕනේ. එතන මෙතන මම select කරගන්න shop and office act කියන එක. හරි එතකොට මෙතන earning leave එකකින් ඉන්නේ සාමාන්‍යයෙන් අපි අලුතින් join වෙච්ච employees ලා ඉන්නවා නම් අලුතින් join වෙච්ච ඉන්නවා නම් මෙතෙන්ට තමයි එන්නේ. ඒ වගේම මෙතන leave configuration එකට එනවා කලින් ඒ කියන්නේ ගිය අවුරුදු join වෙච්ච අය. මේ financial එක නෙවෙයි කලින් financial එකේ join වෙච්ච අය තමයි මෙතෙන්ට එන්නේ. හරි එතකොට අපි leave එක apply කරනවා නම් මෙතන activities වලට ඇවිල්ලා leave කියන එකට ඇවිල්ලා new කියන එකට එන්න ඕනේ. එතකොට මෙතනින් අපිට පුළුවන් අදාළ employee ID select කරලා leave type එක මොකක්ද select කරලා ඒ වගේම leave day එක මොකක්ද full day එකක්ද half day එකක්ද කියලා select කරලා අපිට පුළුවන් leave එක apply කරගන්න. leave date එකක් දාලා. එතකොට අපි ඕක දැම්මට පස්සේ එනවා approval එකට. ඒ වෙනම approval එකක් තියෙනවා leave ගැන approval එකට. එතකොට මෙතෙන්ට ආවට පස්සේ අපිට පුළුවන් approve කරගන්න. එතකොට ඔයගේ process එකක් තමයි leave එකේ තියෙන්නේ. හරි. ඊගාවට අපි කරන්න ඕනේ දැන් අපි සාමාන්‍යයෙන් leave ටික දාලා ඉවරයි. ඊට පස්සේ අපි කරන්න ඕනේ attendance ටික දාගන්න එක. ඒතර attendance ටික දාගන්න අපි කරන්න ඕනේ දැන් මම මේ කියන්නේ payroll part එක යන විතරක් payroll part එක යන company එකට විතරක්. ඒ කියන්නේ attendance import කරන්නේ නැතුව payroll part එක විතරක් කරන company එකට තමයි මේ දෙමක දෙන්නේ. ඒතර මෙතන apply payroll details වලට ගිහිල්ලා attendance days වලට එන්න ඕනේ. එතෙන්ට ඇවිල්ලා අපිට පුළුවන් එතන refresh කරලා මේ තියෙන අපි අර අලුතින් හදාගෙන ආපු employee එතන මෙතන දාන මෙයා දවස් කීයක් වැඩ කළාද කියලා. හිතමු දවස් 24ක් වැඩ කළා කියලා. දාලා අපි සේව් කරගන්න ඕනේ. ඒ වගේම early departure මෙයාගේ hours කීයක් තියෙද. ඒතර මේ ඔක්කොම අපි manual හදාගෙන තියාගන්න ඕනේ. මොකද payroll part එක විතර company එකක් සාමාන්‍ය manual තමයි හදාගෙන යන්නේ. මම මෙතන දාගන්න පැය 2යි කියලා. දාලා සේව් කරගන්නවා. ඒ වගේම ආයි මම යනවා activities වල apply payroll details වල late attendance කියන එකට. ඒතර මෙතන මම දාගන්නවා මෙයාට hours එකක් මෙයා late වෙලා ඉල්ලයි කියලා මම දාගන්නවා. දාලා සේව් කරගන්නවා. ඊකට ආයි activities වලට ඇවිල්ලා ඒකේ තියෙනවා no pay කියන එක. ඒතර මෙයා දවස් කීයක් මෙයාගේ no pay යනවද? ඒතර මේ සුකුන් පෙරේරා කියන එක නේද අපි හදාගෙන ආවේ. මෙයාට මම දාන දවස් 1යි කියලා. දාලා සේව් කරගන්නවා. ඊගාවට අපි මෙයා කොච්චර OT hours කරාද කියලා අපි මෙතන OT type එක select කරලා අපි මේ මෙතන අර කලින් හදාගෙන ආපු master file එක තමයි මෙතන මේ තියෙන්නේ.
normal OT කියන එක දාගෙන තන රිෆ්‍රෙෂ් කරලා එතන මෙතනින් දාගන්න මෙයා කොච්චර හවස් ගානක් මේ මාර්තු මාසෙට අදාළව දැන් අපි ඉන්නේ මේ මාර්තු කියන පේරෝල් මන්ත් එකේනේ මේ මාර්තු කියන මාසෙට අදාළව කොච්චර OT හවස් ගානක් කරාද කියලා අපි දාගන්න ඕනේ. ඊට මම දාගන්න 10යි කියලා. 10 කියලා දාලා සේව් කරගන්න. හරි. ඒ වගේම මෙයා අපි තියන්න පුළුවන් variable addition deduction. variable allowances තියෙන අපිට මේ addition වලට ගිහිල්ලා මෙතනින් අපි මේ මොකද්ද කලින් අපි අර මේ master file එක අපි හදාගෙන ආවේ නැහැ variable addition කියන එක. මෙතන අපි master file එක තියෙන හදා එතන load වෙන්න. එහෙනම් variable addition තියෙන අපිට මේ activities වලට ගිහිල්ලා මෙතනින් activities වලට ගිහිල්ලා variable addition වලට ගිහිල්ලා අදාළ amount එක මෙතනින් දාගන්න පුළුවන්. ඒ වගේම variable deduction. එතකොට ඒකත් එහෙමයි. මෙතන තියෙන අපි අර හදාගෙන ආපු master file එක. ඒතර අපි අලුතින් හදාගත්ත template තමයි සුපුන් කියන එක නේ අපිට insurance එකට දාලා අපි 300 කියලා දාගන්නවා. දාගෙන අදාළ save කරගන්න තියෙනවා. ඊට පස්සේ දැන් අපි apply payroll details කියන එකේ ඔක්කොම details ටික අපි enter කරලා ඉවරයි. attendance ටික departure late attendance no pay OT variable addition variable deduction නේ ඔක්කොම enter කරලා ඉවරයි. හරි. එතකොට තව තියෙනවා අපිට මේ employee ට bonus දෙනවා. bonus දෙනවා මේ bonus කියන එකට ගිහිල්ලා ඉතින් refresh කරලා අපිට පුළුවන් bonus දෙන්නේ මොන මාසෙට අදාළව. අපි හිතමු ඉස්සරහා මාසෙට කියලා. ඒතර මේ විදිහට අපිට select කරගන්න පුළුවන්. අපි දැන්ට දාගමු මේ මාසෙට. ඒතර මෙතෙන්ට ගිහිල්ලා මෙතන amount කියන තැන double click කරලා අපිට පුළුවන් දෙන bonus amount එක දාගන්න. දාලා save කරගන්න තියෙනවා. හරි. ඊගවට තියෙනවා loan කියන එක. එතකොට loan එකක් තියෙනම් අපි අර කලින් master file එකෙන් හදාගෙන ආපු loan එක. එතන apply new කියන එකට යනවා මුලින්ම loan කියන එකේ මම දාගන්න straight line type එකේ loan එකක්. එතකොට මෙතන අපි මුලින්ම employee ID එක select කරලා ඊට පස්සේ loan name එක මෙතෙන්ට එන්න අපි අර master file එකෙන් හදාගත්ත loan name එක තමයි මෙතන load වෙන්නේ. ඒ වගේම මේ loan එක deduction වෙන්න ඕන කවදාද? ඒ වගේම loan amount එක කීයද? එතකොට මේක installment කීයකින් යන්න ඕනද? දාගන්න 3ක් කියලා. 3යි කියලා. දාලා අපි save කරගන්න තියෙන්නේ. ඔක දාලා අපි save කරලා ඊගාව step එක තමයි මේකේ ආයි loan කියන එකට ඇවිල්ලා straight line කියන එකට ඇවිල්ලා deduction කියන එක එන්න ඕන. ඒතර මේ තියෙන අපි දාගත්ත loan එක. මේ සුපුන් පෙරේරා කියන එක්කෙනා. ඒතර මෙයාගේ අපිට details ටික බලා ගන්න පුළුවන් මේ විදිහට. installment 3කින් ඒතර මේ මාතර 5000යි දාලා අපි එතන deduct කියන එක දෙන්න ඕන අනිවාර්යයෙන්. දීලා අපි ටික් එක දීලා අපි save කරගන්න ඕනේ. save කරගත්තට පස්සේ ඕක යනවා approval එකකට. loan වලට වෙනම approval එකක් තියෙනවා. එතකොට අපි මෙතනොත් අනිවාර්යෙන් approve කරන්න ඕනේ. මේක approve කරාට පස්සේ තමයි salary sheet එකට යන්නේ. ඕන එක මොකක් හරි වැරදීමකින් හරි approve වුණොත් අපිට ඒක unapprove කරගන්නත් පුළුවන්. මෙතන ගිහිල්ලා අපි අර කලින් දාපු loan එක unapprove කරගන්නත් පුළුවන්. හරි. ඒ මං කිව්වේ loan එකට දාලා process එක. ඊගාවට තියෙනවා salary advance එක. ඒතර මේ employee advance එක කරන් දෙන්න නම් ඒ මාසෙට දාලා. ඒතර මෙතන monthly කියන එකට යනවා. ඒකට ගිහිල්ලා මෙතනින් අපි refresh කරගන්නවා. refresh කරගෙන මේ සුපුන් පෙරේරා කියන එක්කෙනාට මෙතන monthly amount කියන තැනට ගිහිල්ලා අදාළ amount එක දානවා කීයක් ගත්තද කියලා මෙයා advance විදියට දාලා save කරගන්න තියෙනවා. හරි. එතකොට මම හිතේ දැන් advance එක අපි enter කරලා ඉවරයි.
හරි. දැන්ට මං ඒ අදාළ payroll month එකට අදාළ ඔක්කොම details වගේ enter කරලා ඉවරයි. එතන මෙතනින් අපි attendance ටික departure ඒ details ටික දාගත්ත ඊට පස්සේ bonus එක loan එකක් තියෙනවා ඒක ඒ වගේම advance ටික. දැන් අපි මේ ටික මෙන්න මේ ටිකට approval ටිකක් තියෙනවා අපි ඒ ටිකත් අනිවාර්යෙන් approve කරන් ඉන්න ඕනේ. ඒතර දැන් මම මුලින්ම attendance days ටික දාගත්තා. ඒකට වෙනම approval එකක් තියෙනවා. approve තැනට ගිහිල්ලා attendance කියන එක. ඒතර මේ තියෙන්නේ මම සුපුල් පෙරේරා කියන එක තමයි මම දාගෙන ආවේ 8:24ක් කියලා දාගෙන ආවා. ඒතර මම මේ දවස් 24 මම approve කරගන්න. ඒතර මෙතන set approve days කියන තැනට යන්න ඕනේ. ඒක ටික් එක දාලා මේ ඔක්කොම select කරගන්න මෙතන select all කියලා දෙන්න ඕනේ. නැත්තම් මේ විතර select කරගන්න මේ දේ select කරගන්න පුළුවන්. ඒතර අපි මෙතනින් approve කරාට පස්සේ තමයි ඔක salary sheet එකට යන්නේ. ඒතර මෙයා දවස් 24ක් වැඩ කරා කියලා පෙන්නනවා. ඔක දාලා save කරගන්න තියෙන්නේ. ඊට පස්සේ early departure එකට. එතකොට early departure එකටත් වෙනම approval එකක් තියෙනවා මේ තියෙන එක. ඒතකොට මේ විදිහට අපිට early departure එක approve කරගන්න පුළුවන්. මෙතන අපි temporary posting එකක් කරලා ඉන්න. එතකොට තමයි මෙතන calculate amount එක load වෙන්නේ. temporary posting එකක් කරන් ඉන්න. හරි. මේ තියෙන්නේ මෙයාගේ 113 කියන එක්කෙනාගේ මම දාලා තියෙනවා early departure පැය 2යි. ඒතර approved පැය 2යි. එතකොට calculate amount එක 200යි. එතකොට මේක ඇවිල්ලා තියෙන්නේ අපි එතන setting වල හැදුවනේ salary setup එකක්. මෙන්න මෙතන driver කියන එක්කෙනා මෙයා ඉන්නේ. early departure එතකොට මෙයාගේ basic එක budgetary allowance එක එකතු කරලා තමයි මෙයාගේ හැදෙන්නේ. එතකොට මෙන්න මේ දෙකේ එකතුවයි. දැන් අපි employee master එකට ගියොත් මම මේ කියන්නේ යාගේ රේට් එක හැදිච්ච විදිය. එතකොට මෙයාගේ අපි ගත්තොත් payment details වල අපි දාගත්ත මේ amount එක. එතකොට 20000යි. එතකොට 20000 බෙදෙන්න ඕනේ අපි මෙයාගේ job category එකට දාගත්තා. අපි අර කලින් job category එක හදාගෙන ඉද්දි දාගත්තනේ late early hours 30 days. එතකොට මෙන්න මෙතන තියෙනවා early hours 30 days. එතකොට මෙතන 200යි කියන්නේ 200න් තමයි බෙදෙන්නේ මෙතන. අර 20000 බෙදෙන්න ඕන 200න්. එතකොට තමයි පැයක රේට් එක එන්නේ. සාමාන්‍ය දවසක රේට් එක නම් එන්නේ 20000 බෙදන්න ඕනේ. ඒ කියන්නේ අර 20000 කියලා කියන්නේ අර බේසික් එක බජට් allowance එක එකතුව. ඒක 20000 බෙදෙනවා 25න්. එතකොට දවස රේට් එක එනවා. එතකොට අපිට හොයාගන්න ඕනේ පැයක රේට් එක. පැයක රේට් එක ඕන නිසා අපි මෙතන 8න් බෙදා ගන්නවා. So 8න් බෙදුවට පස්සේ එන්නේ 100යි. එතකොට සාමාන්‍යයෙන් ඔක සරලව ගත්තොත් 20000 බෙදීම 200 100යි. එතකොට අන්න ඒ විදිහට තමයි මෙතන මේ අප්‍රූවල් එකේ මෙන්න මෙතන මේ 100 වෙලා තියෙනවා. දැන් මෙතන පැයක රේට් එක ගත්තොත් මෙයාගේ early departure 100යි. 100 වැඩි වෙන දෙකෙන්. අන්න ඒ විදිහට තමයි ඉල්ල තියෙන්නේ. ඊගාවට ගත්තොත් late attendance approval එක. ඒතර මේකෙදිත් අර විදිහට තමයි මෙතන මෙයාගේ වෙලා තියෙනවා 100ක්. late attendance කියලා. ඒතර මේ අර 100 වෙලා තින්න අර මම කලින් කිව්ව සිනාරියෝ එක විදිහට. 20000 බෙදීම 200 100යි. ඒක අපි approve කරගන්නවා. ඊට පස්සේ අපි දැන් approve කරගත්ත attendance early departure late attendance ඊගොල්ලන්ට no pay කියන එක.
no pay එකත් අපි මෙතන set approved dates කියන එක දෙනවා. select all කියන එකක් දෙනවා. ඊතර මම මෙතන අපි මේ දාගත්ත testing employee ඊතර මෙයාගේ අපි දාගත්ත no pay days කියලා activity වල දවසක් කියලා. ඊතර මෙතන calculated amount එක හදලා තියෙන්නේ මෙතන 800යි කියලා. ඊතර මේක හැදිච්ච විදිය මම කියන් ඉන්නවා. මේකේ අපි අර master file එක හදාගෙන ඉඳාගත්තා. job category එකේ මෙතන no pay days දාගත්තා. driver කියන එකට 8යි. no pay days දාගත්තා 25යි 8යි. එතකොට 200යි. එතකොට මෙයාගේ සාමාන්‍ය no pay අපි දවසක රේට් එකනේ බලන්නේ. එතකොට මෙයාගේ අපි දැක්කතන අපි salary setup එකේ දාගත්තේ මෙතන අනිවාර්යයෙන් මෙන්න එකත් එක තමයි calculate වෙන්නේ. no pay salary එක ගත්තොත් මෙයාගේ හැදලා තියෙන්නේ basic එක budgetary allowance එක. එතකොට මෙයාගේ basic එක budgetary allowance එක එකතුව 20000යි. එතකොට 20000 බෙදෙනවා මෙන්න මේ මෙයාගේ දවස් කියන්නේ දවස් 25යි අපි දාගත්තේ. මෙතන ගත්තොත් දවස් 25යි. එතකොට 20000 දවස් 25න් බෙදුනොත් දවසක රේට් එක එනවා 800 කියලා. අන්න ඒ 800 තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට 800 ඇවිල්ලා තියෙනවා. ඒතර මේ විදිහට තමයි no pay calculate වෙන්නේ. ඒත් අපි සේව් කරගන්නවා. හරි. ඊගාවට අපි ලීව් එක අප්‍රූව් කරගත්ත කලින් ලෝන් එක ගැන මම කිව්වා. එතකොට අපි ඔක්කොම ඩීටේල්ස් වගේ එන්ටර් කරලා ඉවරයි අදාළ payroll month එකට. ඒතර අපි ඉන්නේ මාර්ච් කියන month එකේ. ඊගාවට දැන් අපි ඔක්කොම ඩීටේල්ස් එන්ටර් කරලා ඉවර නම් අදාළ payroll month එකේ අපි කරන්න ඕනේ temporary posting එකක් ආයි කරන්න ඕනේ. temporary posting එකක් කරලා අපිට පුළුවන් බලා ගන්න report ටික බලා ගන්න පුළුවන්. මුලින් මම salary sheet එක පෙන්නනවා තින් salary summary එක මේන් අපි අර එන්ටර් කරගත්ත testing employee ඔය විදිහට බලා ගන්න පුළුවන් එයාගේ attendance days ටික එట్లా තියෙනවා 24යි කියලා. ඒ වගේම basic budget allowance එක bonus එක ඇවිල්ලා තියෙනවා. මට මෙතෙන්දී OT එක ගැන කියන්න බැරුණා. OT approval එක ගැන ඉස්සෙල්ලා කියන්න බැරුණා. ඒකත් මම කියන්නම්. ඒත් OT එක අපි මෙතනින් අපි හදාගත්ත අර master file එකෙන් හදාගත්ත OT type එක මෙතන තියෙනවා. ඒක select කරන් එනවා. ඊට පස්සේ refresh කරන් එනවා. ඒතර අපි මෙතන දාගත්තා පැය 10යි කියලා OT hours. ඒතර මෙතනින් මම කරගන්න මුලින්ම set approved කියන එකට දෙනවා. ඒතර මෙතනත් 1500 කියන එක calculate වෙලා ඉවිල්ලා තියෙනවා. ඒතර මේකත් මම කියන්නම් හෙදලා තියෙන්නේ කොහොමද කියලා. මේ 1500 හදලා තියෙන්නේ අපි මුලින්ම salary setup එක හදාගත්තා. driver කියන category එකේ තමයි මෙයා ඉන්නේ. OT කියන එක හදාගෙන ආවා. එතකොට මෙයාගේ OT එක හැදෙන්නේ මෙන්න මේ salaries දෙක එකතු වෙලා. මේ basic කියන එකයි budget allowance කියන එක එකතු වෙලා. ඒතර මේ දෙක එකතුව අපි කලින් දන්නවා ඒ කියන්නේ 20000යි කියලා. ඒ 20000යි ඒතර අපි master file එකේ OT type මෙතන OT master file එක අපි දාගත්තා මෙන්න මෙතන normal OT කියන එකට OT hours දවස් 8යි OT days දවස් 25යි කියලා. එතකොට 20000 බෙදනවා 200න්. ඒ කියන්නේ අපිට ඕනේ පැයක රේට් එක හොයාගන්න. ඒක නිසා 200න් බෙදනවා. එතකොට එන්නේ 100යි. එතකොට ඒක වැඩි වෙනවා මෙයාට normal OT නේ. සාමාන්‍යයෙන් පැයක රේට් එක එන්නේ එතකොට 100යි. එතකොට අපි OT ගෙවන නිසා ඒක සාමාන්‍යයෙන් වැඩි වෙන්න බෑ. ඒ නිසා අපි 1.5න් වැඩි කරනවා. එතකොට 100 වැඩි කරන 1.5න් එතකොට මෙයාට OT රේට් එකෙන් normal OT රේට් එක 150යි. අන්න ඒ විදිහට තමයි මෙතන OT රේට් එක calculate වෙලා තියෙන්නේ. එතන මෙතන 1500 වෙලා කියලා තියෙන්නේ මෙයා පැය 10ක් වැඩ කළානේ. එතන සාමාන්‍යයෙන් මෙයාගේ OT රේට් එකෙන් 150යි පැයක රේට් එක. ඒ වගේ පැය 10ක් වැඩ කළා 1500ක් වෙලා තියෙනවා. ඒක මම approve කරන් එනවා. හරි. approve කළා ආයි මම temporary post එක කරගන්නවා. salary sheet එක බලා ගන්න ඕන නිසා. ආයි අපි salary sheet එකට આવොත් අපිට බලා ගන්න පුළුවන් අර කලින් OT details ඇවිල්ලා තිබෙන්නේ නැහැ. ඒකක් බලා ගන්න පුළුවන්.
ඒතර මේ තියෙන අර 1500 අපි දාගෙන ආපු. ඒ වගේම ලෝන් එක ලේට් ඇටෙන්ඩන්ස් ටික ඇඩ්වාන්ස් ගත්ත ඒවා ස්ටැම්ප් ඩියුටි කැල්කියුලේට් කරලා දිනවා. මේ කට්ටියගේ සැලරිස් ටික අර මං සැලරි සෙටප් එකෙන් හදාගෙන ආපු ටික තමයි මේ පෙන්නන්නේ මෙතන. ඒ වගේම නෙට් එක වැඩ තියෙන විදිහට නෙට් සෙල් එක. ඒ වගේම EPF එම්ප්ලොයි ගාන ඊට පස්සේ එම්ප්ලොයි ගාන ඔය විදිහට වෙලා තියෙන. අතර නෝ පේ ඩේස් ගානක් පෙන්නලා තියෙනවා. එතකොට ඔය විදිහේ ප්‍රොසෙස් එකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ පේරෝල් පාර්ට් විතරක් කරන කම්පැනි එක.